භාවනාවේ වාඩිලා ඉන්නකොට මේ සිතවිලි ඔක්කොම අයින් කරලා ඔය අවධානය යොමු කර ගන්නවා සිතවිලි නැති තැනකට. ඊළඟට එතන ඇත්තටම වේදනාවලුත් නැති වෙනවා. දැන් අර ඔය කිව්වේ මේ වාඩි වෙලා ඉඳලා ටිකක් කළා යනකොට කිඹුමක් එන්නේ. ඒ කියන්නේ වෙන මොකුත් දැන් නැහැ ඩිස්ටර්බන්ස් එකක් කිඹුම තමයි එන්නේ. හැබැයි ඒවට ඒක මේක එනව නේද කියලා ඒක අඳුනගත්ත එක කිඹුමක් කියන එක ලේබල් කරගත්තොත්. ඒ කියන්නේ මේක කිඹුමක් නේද කියලා එහෙම අඳුන ගන්න හරි ඔයාට එළඹගත් සිහිය තියෙන නිසා තමයි ඒක අඳුනගන්නේ. නැත්තම් ඒක කිඹුම ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ. නමුත් අර ඊට ඉස්සෙල්ලා අඳුන ගන්නවා කියන්නේ ඔයාගේ හිත ඔයාගේ මේ එළඹගත් සිහිය ටික ටික හිතෙන් වෙන් වෙලා සෑහෙන දුරස් වෙලා දැන් දකින්නවා අන්න කිඹුමක් එනවා කියලා. ඒක වේදනාවක්. ඇත්තට මේ වේදනානුපස්සනා කියන එකේ වේදනාවක් කියන එක දැකලා ඒක අතාරිනවා. අන්න දැන් වේදනානුපස්සනාව ඔයා දැන් කරලා තියෙන ඉතින්. ඊළඟට ආයෙ ටිකක් වෙලා ඉන්නකොට ආයෙත් තේරෙනවා දැන් නැගිටින්න වගේ නැගිටින්න ඕනේ වගේ. මොකද මම මුළු ඇඟම වේදනාවක් දෙනවා. දැන් මෙතන වඩලා ඉන්න බෑ නැගිටින්න කියලා. නමුත් ඔයා ඒක අඳුන ගන්නවා මේ වේදනාවන්නේ. මේකෙන් මේකට ඉඩ දෙන්නේ නැතුව ඒ වීරිය අරගෙන මේක ගැන හිතන්නේ නැතුව හිටපු ගමන් මේක නැති වෙලා යනවා. ඒක වල පුරුදුයි දැන් දැකලා තියෙනවා. ඒතකොට ඒකත් දැන් අපි දුන්නේ ඒක දුකක් කියලා ඒක දුක නැති වුණා දැන් වලට. දැන් අවධානය තියෙන්නේ ඒකිනුත් අයින් වෙලා. දැන් මම මෙතන ඉඳලා තව ටිකක් ගැඹුරට කියනවා ඔක්කොටම හොඳයි අහගෙන ඉන්න එකත් ටිකක් හොඳින් අහගන්න. දැන් මේ කියන්නේ දැන් මේ කාට හරි දැන් ඔය කියන ස්වභාවය ගන්න පුළුවන් කියන්නේ තමන්ගේ ළමගත් සිහිය මේ මනසේ තියෙන කැළඹිලි ගොඩාක් වලින් අයින් වෙලා වේදනානුපස්සනාව කියන එක තමයි උතන ඇත්තටම වැඩිම කියන්නේ. මොකද වේදනාව කියන එක මේක අන්ප්ලසන්ට් එහෙම නැත්නම් අන්ප්ලසන්ට් එකක්ද නැත්නම් ප්ලසන්ට් එකක්ද කියන එකත් ඒ දෙකම අයින් කරගන්නවා. අයින් කරගෙන ඊළඟට දැන් තියෙන්නේ නියුට්‍රල් එකක්. ඒ කියන්නේ දැන් මෙතන මොකුත්ම නැහැ. වේදනාවක් දැනෙන්නේ නැහැ. මේක සුඛ වේදනාවකුත් නෙවෙයි දුක් වේදනාවකුත් නෙවෙයි මොකුත්ම නැහැ. ඒකත් වේදනාවක් හැබැයි. මොකද ඒ වෙන්නේ තාමත් තමන්ගේ අවධානයට දැනෙන්නේ මේ මම කියලා කියන එක තමයි මේ ඉන්නේ. අන්න ඒ වෙලාවේදී තමයි අපිට විමසලා බලන්න ඕනේ මේක මේ අර නියුට්‍රල් වේදනාවද එහෙම නැත්නම් අර දුකත් නැති සැපත් නැති වේදනාවද මේ මම මේ අල්ලගෙන ඉන්නේ කියන එක විමසිල්ලෙන් බලන් ඉන්නවා. විමසිල්ලෙන් බලන් ඉන්නවා කියලා කියන්නේ දැන් අර මේක ගැන හිතන්නේ නැතුව බලන්න ඕනේ. උතන තමයි අර මම කිව්ව අර බ්‍රේකින් පොයින්ට් එක කියලා. ඒ කියන්නේ උතනදී අපිට අපේ සිතවිලි වල නැතුව එළඹගත් සිහිය. එහෙම නැත්නම් අපි අර කතා වුණානේ හොඳට භාවනා කරලා එළියට ගිය දවසකට සමහරලාට පේනවා කියලා මුළු එළියේ තියෙන ගස්වල මේ නටු හිටම් පේනවා කියලා. ඒ මොකද අපි මේ ගහක්ද මේ නටුවක්ද කියලා හිතන්නේ නැතුව බලපු නිසා. ඕකම තමයි අර ධම්මදීප මේනින් වහන්සේගේ අර කතාවේ තිබුණේ. එයාට අර කුඹුරක් ගාවට ගිහලා බැලුවාම මුළු ඔක්කොම හොඳට පෙවුණා කියලා. ඒ මොකද මෙයා මේ අර රීකොග්නිෂන් එක කරන්නේ. ඒ කියන්නේ පරණ තිබිච්ච කුඹුර කියන ඒ ප්ලෑන් කරන් හිටපු කුඹුර දිහා බලන්නේ නැහැ මෙයා. බැලෙන්නේ නැහැ මෙයාගේ ඇති. මොකද මෙයාගේ අවධානය සම්පූර්ණයෙන්ම ක්ලියර් වෙන මොකුත් නැහැ. මොනවත් මේ සංකල්ප නැහැ. ඒ නිසා අර මම කිව්වේ දැන් අර භාවනාවේ ඉන්නකොට දැන් අර කිඹුව යන එක අයින් කරගත්තේ මොකද ඒකට බැඳුන්නේ නැති හින්දා. ඊළඟට අර ඇඟේ වේදනාව තිබුණත් වාඩිලා ඉඳලා නැගිටින්න ඕනේ කියලා තිබුණත් ඒක හොඳට අවධානයෙන් ඒක අතහැර දැම්මම ඒ සංකල්පයක් නැති වෙලා ගියා. ඊළඟට අපේ තියෙන ස්වභාවය ඒ දැන් එක වෙනම ස්වභාවයක්. ওই ස්වභාවයට වචනයක් දාන්න ඕනේ නැහැ. නමුත් අපිට නිකමට උදාහරණයකට කියතේ ඔක තමයි අර
මේ සුඛත් නැති දුකත් නැති ස්වභාවය කියමු. දැන් ඔය ස්වභාවයට අපේ අවධානය සම්පූර්ණයෙන් වැය වෙන්න ඕන. අපේ අවධානයට ඉඩ දෙන්න ඕනේ මේ මොකද්ද කියලා අඳුනගන්න. ඇයි මං එහෙම කිව්වේ? මොකද දැන් හිතට ඉඩ දෙන්න එපා. දැන් හිතෙන් බලන්න බෑ මේ මේක තමයි මේ දුකත් නැති සුඛත් නැති වේදනාව කියලා හිතුවොතින් ආයි හිත තමයි ඔය හිතන්නේ. හිතත් අයින් කරගන්න. හිතත් අයින් කරගන්න කරන්න හොඳම වැඩේ තමයි තමන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම වැය කරන වටපිටාවේ තියෙන මේ නිහඬ නිසසල ස්වභාවයට. දැන් මෙතන මේ සමන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම වැය කරනවා කියන එකෙන් අදහස් කරේ දැන් අර වේදනාවක් තිබුණා නැගිටින්න ඕනේද කියලා ඉඳලා ඒක අතහැරිච්ච එක මං එනවනේ අර සහැල්ලු දැන් වෙන්ුණානේ මේ ඒක වේදනාවක් නෙවෙයි කියලා තේරුණානේ ඒක ඒ වේදනාවෙන් තමන් ඒ වේදනාවට ඇලිලා නැහැ කියලා තමයි තේරෙනවානේ ඒ නිසා ඒක අමතක කරලා දාන්න දැන් තියෙන වේදනාව තියෙනවානේ ඒ වේදනාව ඇවිල්ලා මේ ශරීරයේ තියෙන වේදනාවක් නෙවෙයි දැන් අර අයියා කියනකොට අර කිව්වනේ ශරීරයේ තියෙන වේදනාවල් නැතුව වෙන වේදනාවක් තියෙනවා කියලා අන්න ඒ වේදනාවකුත් ඒ වේදනාවේ සැප වේදනාවල් තියෙන්න පුළුවන් දුක වේදනාවල් තියෙන්න පුළුවන්. ඒ දෙකත් නැති තැනක තියෙන වේදනාවක් තියෙනවා. ඒක තමයි ස්වභාවය. අපි ඒකට අපි දාමු වචනේ ස්වභාවය කියලා. ඒ ස්වභාවය දැන් අපි බලන්නේ අපි දකින්නේ අපේ අවධානයට. ඊළඟට සිහියට තමයි මේක දකින්නේ. ඒ නිසා මම ඔකට වචනය පාවිච්චි කරනවා මේ අතරමං වෙන්න කියලා. අතරමං වෙනවා කියලා කියන්නේ මේ වේදනාව මොකද්ද කියලා අඳුනගන්නේ නෙවෙයි. මෙතන මොකද්ද තියෙන්නේ කියන එක අවධානයෙන් ඉන්න. ඒ අවධානයෙන් ඉන්නකොට Tamanටම දැනෙනවා දැන් මේ වේදනාවක් දුකත් නැති සැපත් නැති වේදනාවක් තිබිච්ච තැන මෙන්න මේ ඒ ස්වභාවය වෙනස් වෙලා තව ස්වභාවයක් මතුවෙනවා. ඒ ස්වභාවයක් කියලා එකෙන් අදහස් කරන්නේ දැන් ඔය චින්තක ප්‍රශ්නෙට ඩිරෙක්ට් ක්වෙස්චන් එක ඩිරෙක්ට් ආන්සර් එක දුක කියන්නේ මොකද්ද දුක නැති කියන්නේ මොකද්ද කියන එක අඳුන ගන්නවා කියන එකේ තේරුම මේ දුක කියන එක ඔය කියන මම ඔය දැන් ගෙනාපු ස්වභාවය කියන තැනදී දුක කියලා කියන්නේ මේ වෙනස් වෙන ස්වභාවය. ඔකට අර මෙයා කිව්වේ ඇත්තටම මේ sensation කියලා කිව්වේ නමුත් ඇත්තටම ඒක තමයි vibration එක. ඊළඟට අර ඔයා ෆලෝ කරා නම් ඔය මේ පුන්නජී ආමතුරු කිව්වා මේක නිකන් හරියට frequency එක වගේ කියලා. frequency කියන එකේ තේරුම radio frequency කියන එක අපිට අතට දැනෙන්නෙත් නෑ. අපිට රේඩියෝ එකේ සිග්නල් එකක් අහම අපිට දැනෙන්නේ නෑනේ. නමුත් ඒක අපි පුළුවන් අර ටෙක්නිකලි මේක හරි ගැසලා වචන වලට හරවලා දෙන්න. ඒ තරම් සියුම් ෆ්‍රීකවන්සි කියලා කියන්නේ වෙනස් වීම. ඒ කියන්නේ පොඩි තරංගයක්. ඒ තරංගයත් මේ අර කියන අපි අර කියපු ස්වභාවය තුල තියෙනවා. ඒ තරංග ලොකු එක ප්‍රමාණයෙන් තියෙනවා. ඒ තරංග ඒ ලොකු ප්‍රමාණයෙන් අයින් වෙනවා තමන්ගේ අවධානය තීව්‍ර වෙන්න. ඒකයි තමන් අර ਵਿਚාරයෙන් ඉන්නවා කියලා කියන්නේ. එතකොට ඒ තරංග කියන ස්වභාවය නැති වෙලා යනවා. එක ලොකු තරංග ටික නැති වෙනවා. ඊළඟට තව ටිකක් තරංග ටිකක් හැදෙනවා. පේනවා. එක තැනක තියෙන. දැන් මෙහෙම මේ තරංග කියලා වචන දාලා මුකුත් කරන්නේ නෙවෙයි. දැන් මේක මම මේ වචන වලින් කිව්වට මේක තමන්ම ප්‍රත්‍යක්ෂයෙන් දකිනවා මේක. දැන් මේක දකින්නකොට තව ඔය පොඩි උදාහරණ වලට කියනවා දැන් හරි විදියට මේ විදිහට තරංගවල තියෙන ඒ තරංගවල තියෙන ඩෙන්සිටි එක අඩු වෙන්න ඩෙන්සිටි කිව්වම දන්නවනේ. ඒ කියන්නේ තරංගවල තියෙන පරිමාව අඩු වෙන්න ඒකේ වෙනසක් පේනවා. ඒ කියන්නේ එකක් අපි දැන් ඔය රේඩියෝ භාෂාවෙන් කියුවොත් ෂෝට් වේව්ස් තියෙනවා. ඊළඟට මේ
මීඩියම් වේව් තියෙනවා. ඒ වගේ වේව් වල කියන්නේ තරංග වලක් තියෙන එක එක ස්වභාවය. දැන් මේ උදාහරණයට මේ තරංග කියලා කියන්නේ මේක ඇත්තටම උදාහරණේ වගේම ඊට ටිකක් සමානයි. දැන් ඔය වෙනස් වීමුත් Tamanට දැනෙනවා. Taman අවධානයෙන් බලන් ඉන්නකොට මේක නැති වෙලා වෙන ස්වභාවයක් එනවා. දැන් ඕකට වෙන මේ එක්කෙනෙක් කියනවා මේක හරියට දැන් හරි විදිහට ඒ විදිහට තරංගවල ස්වභාවයන් දකින්න සමහර කෙනෙකුට දැනෙන ඒ කියන්නේ සමහර දකින්න පුළුවන්ලු මේ අපි නමු ළඟ ගලක් තියෙනවා කියලා. ඒ ගල ඇතුලේ හෙලවීමක් වෙනවනේ. ඒ හෙලවීම හරිය තමන්ට දැනෙනවා. අපි ගලක් කිව්වට මේක හෙලවෙන දෙයක් කියලා නෙවෙයි හිතන්නේ. නමුත් අපි දන්නවා මේ ගල ඇතුලේ මේ ඇටම් එකක් තියෙනවා, පරමාණුවක් තියෙනවා. පරමාණුව ඇතුලේ තව පාටිකල් තියෙනවා. ওই පරමාණු ඇතුලේ දේවල් හෙලවෙනවා. ඒ හෙලවෙන ස්වභාවය හරි තමන්ට දැනෙනවා. ඇත්තටම ගලක් කියලා දැනෙන්න ඕනේ නැහැ. දැන් මම කිව්වා එක තලයක ඉඳලා තව තලයකට මාරු වෙනවා. ඒක තමන් බලෙන් කරන්නේ නැහැ. තමන් අර අවධානයෙන් බලන් ඉන්න නිසා මේක මාරු වෙනවා. ඒක දැන් මේවා සිද්ධ වෙනවා විතරයි. දැන් තමන් බලෙන් කරන්නේ නැද්ද? බලෙන් කරන්න මනස නැහැ දැන් මෙතන. දැන් තමන්ගේ එළමගත් සිහියෙන් මේ අර මේ සති සම්පජන්ණයෙන් එහෙම නැත්නම් අර සතියෙන් සතිපට්ඨානේ අපි කියපු සතියෙන් සතිය ඉහළට ගත්ත ස්වභාවයෙන් මේක දකින්න. දකිනවා කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් ඒවා එක එක නැති වෙලා යනවා. එක එක තල නැති වෙලා යනවා. ඕක තමන් එක්ස්පීරියන්ස් කරනවා. ඒ එක්ස්පීරියන්ස් කළා මේ ඒ වගේ වෙනස් වෙන්නේ නැති ස්වභාවයක් වෙනස් වෙන්නේ නැති තැන තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න එතන තමයි දුක නැති තැන. අර තියෙන අර තරංග අර ෆ්‍රීකවන්සි අර වෙනස් වීම ඔක්කොම දුකයි. ඒ අර දුක් ඒ වෙනස් වෙන ස්වභාවයෙන් නැති වෙච්ච තැන දැනිච්ච ගමන් තමයි තේරෙනවා මේ මම මෙච්චර කල් මේ ඉඳලා තියෙන්නේ වෙනස් වෙන ස්වභාවයක් අල්ලගෙන නේද? අන්නේ ස්වභාවය අතහැරිච්ච ගමන් අන්න අර අවිජ්ජාව කියන එක නැති වෙනවා. එහෙම නැත්නම් අර දුක කියන්නේ මොකද්ද? දුක නැtei කියන්නේ මොකද්ද කියන එක අඳුර ගන්න පුළුවන්. උත්තර තමයි අර උත්තරේ චින්තක. ඔයා අහපු ප්‍රශ්නෙට. මොකද ඔයාලට තේරෙන්නේ ඒක කියන. පැහැදිලිද? ඔව් ඒ ටික හරි. නම් දැන් ආයේ දැන් අපි කියනවා එතන දුක නැහැ කියලා. හරි. දැන් ඒ දුක නැහැ කියලා කියන්නේ ඇයි? මොකක්ද ඒ දුක නැහැ කියන්නේ? ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ලොකු අර පීතියක් දැනෙන එකද දුක නැහැ කියන්නේ ඒ වගේ තැනකට ආවම එහෙම නැත්නම් දැන් ඉස්සර ඔය හිතාගෙන මත් මේකක් තිබුණා දැන් ඔය දේවල් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන එකට ඇලුනම ඒ වෙනස් වීම නිසා මේ දුකක් ඇති වෙනවා. ඒක තමයි අර ප්‍රාථමිකම මූලිකම දේ. දැන් මගේ ප්‍රශ්නේ දැන් ඔය කියපු ටික හරි. නමුත් දැන් යාත්‍රික අපි කියනවානේ මෙතන තමයි දුක නැත්තේ කියලා. සමහරවිට මේක මේ අපිට ඕක තේරුම් කරන්න බැරි වෙන්න පුළුවන් මොකද ඕක හිතට දැනෙන දෙයක් නිසා. දැන් ඒක තව පොඩ්ඩක් එහාට යන්න ඒ කියන්නේ තේරුම් කරන්න තියෙනවා. හරි. දැන් එතනදී ඔයා හොඳ වචනයක් කිව්වා. ඔය ඕක තමයි හිතට දැනෙන විදිහ කියලා කිව්වනේ. එන්න එතන තමයි උතන තියෙන කී පොයින්ට් එක. මට තේරෙනවා දැන් ඔයා ඉන්න තැන මේක හිතට දැනෙන්නේ නැහැ. මොකද අපි මෙච්චර කල් හිටියේ හිත කියලානේ. නාම රූප කියලා හැදිලා තියෙන්නේ ඔක්කොම හිත කියලා. දැන් ඔයා කිව්ව කතාව හරිය අර වෙනස් වෙන ස්වභාවය තමයි දුක. ඒකත් දැන් අපි හිතෙන් අපි හිතා ගන්න පුළුවන් මේ වෙනස් වෙන ස්වභාවය තමයි දුක කියලා. කියලා අපේ හිතට අඳුන ගන්න පුළුවන් වෙනස් වෙන ස්වභාවයල් ඕන තරම් තියෙනවා. නමුත් මේ කියන වෙනස් වෙන ස්වභාවය හිතට අඳුන ගන්න බෑ. මම ඒකනේ කිව්වා ෆ්‍රීකවන්සි එක කියලා.
දැන් අපිට රේඩියෝ ෆ්‍රීකවන්සි එකක් කියන එක අපිට කොහොමවත් භෞතිකව දකින්න බැහැනේ. අපි ඒක අර ට්‍රාන්සිස්ටර් දාලා අරවා දාලා මේවා දාලා කොහොම හරි මේක අරගෙන හානස් කරලා එළියට ගන්න ඕන. ඒ හා සමානව දැන් අපි මේ වෙනස් වීම දකින්නේ හිතෙන් නෙවෙයි. හිතෙන් නැතුව අපේ එළඹගත් සිහිය, මේ එළඹගත් සිහිය කියන එක තමයි ප්‍රධාන මෙතන. මේ එළඹගත් සිහිය කියන එකයි හිත කියන එකයි දෙකක් කියන එක තමයි ඔයාලට හොඳට ගන්න ඕනේ. මේ ඒක දෙකක් කියලා කියන්නේ දැන් අර ඔයා කිව්වනේ ඔය මේ භාවනාවේදී අර සමහර වෙලාවට දැන් ඔය අර වේදනාවල් තියෙනවා අයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කිඹුව එනකොට අයින් කරගන්න. ඒව නැති වුණාට පස්සේ ඔයාලට මතුවෙන ඒ එළඹගත් සිහිය කිව්වට එතනදිත් ඔයාගේ මනස එතනට සම්බන්ධයි. ඒකයි මනස තමයි කියන්නේ අර කිඹුමක් ආවා ඒක ගියා ඒක දැන් නැහැ නේ කියන මනස කියනවා. ඒක නිසා ඔයා දන්නවා ඒක. ඊළඟට ආයෙ කියනවා මේ කොච්චර වේදනාවක් තිබුණාට මේක ඒ ටික පන්න ගත්තට පස්සේ හරි. ඊට පස්සේ වේදනාව එන්නේ නැහැ. මොකද දැන් මම ඉතින් අයින් වෙලා තියෙන්නේ. දැන් තව පොඩ්ඩක් අර මනස තියෙනවා එතන. දැන් ඕක නිසා තමයි ඇත්තටම ඔය කියන ස්වභාවය දැන් ඔය ආවේ කියපු ස්වභාවයට තමයි විතක්ක කියන්නේ. විතක්ක කියලා කියන්නේ දැන් මේක වැඩි ඒ කියන්නේ වෙන දෙයක් එක්ක සංසන්දනය කරන්න යන්නේ නැහැ. නමුත් මේක දකින්න මෙහෙම. හැබැයි ඔතනට ਵਿਚාර කියන එකත් එන්න ඕනේ. දැන් විතක්ක ਵਿਚාර කියලා කියන්නේ මේක මේ ස්වභාවය ඒක කොහෙ තිබිච්ච දෙන් කියලා හිත අයින් කරගන්න ඕනේ. මේක හරි අමාරුයි මේ විස්තර කරන්න මම දන්නවා. නමුත් ඇත්තටම අපි ඒක දිහා හරියට බලන් ඉන්නවා නම් ඒ කියන්නේ ඒකට මේකත් එක්තරා ස්වභාවයක්. ඒ කියන්නේ ස්වභාවයක් කියන එක මෙතන අදහස් කරේ අර දුකත් නැති සුඛත් නැති යම්කිසි ස්වභාවයක්. ඒක තමයි අපේ තියෙන සෙන්සේෂන් එක ඇත්තටම. මේක තමයි අර සංස්කාර කියන තැන බොහොම කිට්ටු තැන මෙතන. අර හාමුදුරුවෝ මෙතන සංස්කාර කියන එක අයින් කරලා තියෙන වෙන් කරලා තියෙනවානේ. මේ සංඥා වේදනා කියලා sensation and feeling කියලා ඔය කියන ටික දැන් ඔය sensation and feeling කියන එකට අර නාම රූප වලින් මුකුත් එකතු වෙලක් නැහැ. ඒකයි මෙතන තියෙන වටිනාකම. ඒකයි මෙයාගේ මේ නිර්වචනය හොඳයි කියලා මම කියන්නේ. මොකද මෙතනදී අපිට තියෙන්නේ අපේ දැනීම විතරයි. ඒ කියන්නේ අපිට දැනෙනවා යම්කිසි ස්වභාවයක්. එච්චරයි. හැබැයි මේ ස්වභාවය තුළ අපේ අවධානය යොමු වෙලා තියෙන නිසා ඒ අවධානයත් එක්ක සිත පොඩ්ඩක් කැළඹිලා තියෙන නිසා මේ අපිට තේරෙන්නේ මේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ කියලා. හැබැයි අපි නියම විදිහට අවධානය යොමු කරගෙන ටිකක් වෙලා හිටියොත් මේක තමයි දැන් ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ මම හිතන්නේ කරන්න. ඔයා හිතුවට දැන් මම එතෙන්ට ගිහිල්ලා කියලා මම හිතන්නේ නැහැ එතෙන්ට ගිහිල්ලා කියලා. ඔයාලා මෙතන තව ටිකක් විස්තරෙන් විමසිල්ලෙන් ඉන්න ඕනේ ඕන දෙයක් වෙච්චාවි කියලා. මෙතන බලාගෙන ඉන්න එක නේ එතන අතාරින්න ඕන. කිකිලි විතරේ රකින්නවා වගේ. මේක අතාරින්න ඕනේ තමන් නෙවෙයි මේක කරන්න. ඔහේ සිද්ධ වෙන්නේ ඉඩ හරි. එතකොට අන්න ටක් ගාලා මේක වෙනස් වෙනවා. දැන් ඕකට මම උදාහරණයක් කිව්වොත් ඔයාට දැනෙලා ඇති සමහරවිට මෙහෙදි භාවනා කරන මෙහෙදි හරි නිව්සීලන්ත හරි භාවනා කරන කාලෙදී අර භාවනා කර ඉන්නකොට හිටපුව මම අපේ ඔය ෆර්නස් ඒ කියන්නේ එයාර් කන්ඩිෂන් එක වැඩ කර ෆෑන් එක වැඩ කර තිබුණ එක පාට නැවතෙනවා. නැති වෙච්ච ගමන් අර ඒ තිබිච්ච ভাইබ්‍රේෂන් එක ඉවරුනහම ඇති වෙනවා වෙන ස්මූත් තවත් නිහඬතාවය. ඒක නිහඬ තන හැබැයි ඒතරත් ভাইබ්‍රේෂන් නැති නම් ඒ අඳුන ගන්න එක තමයි දැන් කරන්නේ. ඒ වෙනස. අන්න ඒ වගේ ඔය දැන් ඔයා හිතන් ඉන්න ඔය ভাইබ්‍රේෂන් නැtei කියලා හිතන් ඉන්න තැන ඇත්තනම් ভাইබ්‍රේෂන් තියෙනවා. හිතාගෙන ඉන්නේ ඔයා ඒක. ඒක දිහා තව ටිකක් හොඳට බලන්න හිටියොත් තමන්ටම දැනේවි ඒක වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙනකොට දැන් මෙතන මේ දුකයි කියලා කියන්නේ මේ මමත්වයේ ඇත්තට. ඒක නිසා තමයි මම කියන්නේ මේ සිතෙන් අයින් වෙන්න ඕන කියලා. සිතෙන් අයින් වෙනවා කියන්නේ දැන් මේක වෙනස් වුණාම තමයි තේරෙන්නේ මම මේක අල්ලගෙන ඉඳලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒකත් තව ටිකක් වෙනස් වෙනවා. එතකොට එතකොට තමන් තේරෙනවා මම මේක අල්ලගෙන හිටියේ ඒකත් ගියා කියලා. ඒක ගියාට පස්සේ තමයි තමන් දන්නේ මේක අල්ලන් හිටියේ කියලා. දැන් හිතෙන්නේ මම මොකුත් නැහැ මම මේ නිකන් ඉන්නේ මොකුත් අල්ලන්නේ නැහැ. මට මේ
මේ කිසිම වේදනාවක් එන්නේ නැහැ. මම දුක නැහැ, දුක නැති තැන ඉන්නවා කියලා හිතෙනවා. නමුත් ඒකට හරි විදිහට අවධානය යොමු කරන් හිටියනම් ඒකත් නැති වෙනවා. නැති වෙලා තවත් එකක් එනවා. ඔය කියන එක නැති වෙලා Tamanට ප්‍රත්‍යක්ෂ වුණොතින් මේක දුක නැති තැන මෙතනයි කියලා මම කියන්නවත් කවුරුවත් කියන්න ඕනේ නැහැ ඊට පස්සේ. ඒක Tamanට 100% ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඒක විස්තර කරන්න බැරි කියලා කිව්වේ ඒකයි. අර දැන් ඔය විස්තර කරන එකට උදාහරණ දීලා දෙනවා. ඒ උදාහරණය තමයි අර මම කිව්වේ අර ටීවී එකක් නැහැ. එකක්. අනිත් එක තමයි අර මේ අහසෙන් ඉඳලා වැටෙන එක්කෙනා වැටෙනවා එයා හිතනවා පොළවේ වදී කියලා. හැබැයි පොළවක් නැහැ. අනිත් එක තමයි කවුරු හරි ලින්දකට දානවා ලින්දේ ඇතුලේ අඩියක් නැහැ. බොටම්ලස්. ඒකට දැම්මම යනවා ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ කියන එකෙන් යනව නෙමෙයි ඊට පස්සේ. ඒතර ඉවරයක් නැති වුනහම දැනෙන නිදහස. ඒක තමයි නියම ප්‍රීතිය. නියම සන්තෝෂය. නියම හැපිනස් එක. එහෙම නැත්නම් නියම නිර්වාණය. එහෙම නැත්නම් නියම දුක නැති තැන. ඒක තමයි නියම දුක නැති තැන. ඒක තප්පරයකට දැක්කත් ඇති. ඒක ආයි කාටවත් කියන්න ඕනේ නැහැ. Tamanටම තේරෙනවා මේක තමයි මේ මෙච්චර කල් කිව්වේ කියන එක. ඒ නිසා ඒක හම්බෙන්නකන් ඉන්න එක තමයි හරිම වැඩි. ඒකෙදි Tamanට අවශ්‍ය දේ තමයි දැන් මට පේන්නේ ඔයාලට තියෙන ඔය වේදනාව කියන එක තමයි දැන් ඔය අයින් කරගෙන යන්නේ. වේදනානුපස්සනාව තමයි උතන තියෙන්නේ. ඒක දැන් ගිහලා මෙතන තියෙන එක මේ ප්ලසන්ට් නෙවෙයි අන්ප්ලසන්ට් නෙවෙයි නියුට්‍රල් ෆීලිං එකක් මේ තියෙන්නේ. සෙන්සේෂන් එක. මේ සෙන්සේෂන් එක Tamanට අයිති නැහැ නේද? Tamanගේ එකක් නෙවෙයි කියන එක Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න ඉඩ අරින්න ඕනේ. ඒකයි මම එහෙම කියන්නේ. මොකද ඔක Taman ඒක අඳුන ගන්න ඕනේ කිව්වොතින් වැරදි. මොකද අඳුනගන්නේ Tamanගේ මනස. මනස නෙවෙයි. මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඉඩ අරින්න ඕනේ. ඒක තමයි හරි විදිය. දැන් කොහොමද? හරි මේ නන්දි මං ඒකේ ප්‍රශ්නයක් නෑ ඒක තේරුණා. ඕක තමයි දැන් ඔය සමහර අත්දැකීම් මට තියෙනවා සමහර ඒවා නෑ. ඒක තවදුරටත් එහාට යන්න ඕනේ. ඔව් ඒක පොඩි දුරයි තියෙන්නේ. ඔය අර එකම වැඩි දින තාම අදිනවා මේ පැත්තට. මොකද අපේ මනස එච්චර ප්‍රබලයි. ඒකයි මායя කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මනසට. මායя කියන එකෙන් අදහස් කරේ කියන්නේ මමත්වය කියන එක ඔය තියෙන්නේ. දැන් ඔය අයිපාරක් අර පුණ්‍යජීවහාමුදුරුවන්ගේ එක ඇහුවොතින් මෙයා මල පටන් ගන්නකොට එයා කියන්නේ මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය දැනගන්න කෙනා කියලා කියන්නේ මේ කියන දුක නැති තැන තමයි දැක්කහම තමයි ඒ චතුරාර්ය සත්‍ය අඳුනගන්නේ. මේ දුක කියන්නේ දුක කියන එක ඇති වෙන හැටි තමයි මේ පටිච්චසමුප්පාදය. මතකනේ? එහෙමයි යා කියන්නේ. මේ දුක කියන එක ඇති වෙන්නේ කියන්නේ මේ සමුදය සත්‍ය කියලා කියන්නේ මේකයි මේ. සමුදය ඇති වෙන්නේ අවිජ්ජාවෙන්. ඒකෙන් පටන් ගන්න සංස්කාරය ඇවිල්ලා ඊළඟට විඥානය ඇවිල්ලා ඊළඟට නාම රූප හැදුනහම අන්න නාම රූප හැදුනහම තමයි සලආයතන පස්ස වේදනා ඒ ටික ඉන්නේ. එතකොට තමන් කියන මිනිහෙක් හැදිලා කියලා එයා කියනවා මේක තමයි ශරීරය කියලා හදා ගන්නවා කියලා ඊට පස්සේ. ඒකින්ද ඔය මේ පැත්ත තියෙන එකයි. දැන් ඒ ඇත්තටම දුක නැති දෙන්නේ කියන එක විස්තර කරන්න ඕනේ ඔය එකකින්වත්. ඔය පටිච්චසමුප්පාදයේ තියෙන්නේ මේ පංචස්කන්ධයේ තියෙන්නේ මේ පැත්තේ. දුක තියෙන පැත්ත නැති දුක නැති තැන ඕවා නැහැ. ඇත්තටම දැන් දුක කියන එකත් අපි දැන් වෙන එකකට සාපේක්ෂව හිතලානේ ඔක තේරුම් ගන්නේ. දැන් ඒකත් ප්‍රශ්නයක් නේ. දැන් ඒක දුක කියන එක Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ
හරි අපි මේ දුක කියන්නේ ආවල් දෙය කියලා පොතක තිබිච්ච හින්දාවත් අපරු කිව්වා හිතන්න ගියාම තමයි ඔය මම හිතන්නේ ප්‍රශ්නේ එන්නේ. හරියටම හරියටම. ඕකට දැන් අපි ඉංග්‍රීසි වලින් කියනකොට මේගොල්ලෝ කියන්නේ non self කියලානේ. ඒ කියන්නේ අනත්ත කියන එක මේගොල්ලෝ කියන්නේ non self කියලා. ඇයි ඒක not self කියලා කියන්නේ නැත්තේ? කියන්නේ දැන් self කියලා එකක් තියෙනවා ඒකේ opposite එක not self. හැබැයි මේක ඇවිල්ලා ඒක opposite එක නෙමෙයි. මොකද සසඳලා බලන්න බෑ. ඒ කියන්නේ මේ සාපේක්ෂව බලන්න දෙයක් නැහැ මෙතන. ඒ නිසා non self. තේරුණාද? හරි ඒක හොඳයි. ඒක හොඳයි. ඒක එතන තියෙන අපිට අර සාපේක්ෂව බලන්න බෑ මෙතන. මේක ඔය දැන් කතා කරපු එකේ යම් කිසි ප්‍රමාණයක අනිත් අයටත් ඔක දැනෙන්නේ නැති මම මේ කතා කරාට. මම දන්න චින්තකයට කතා කරාට අනිත් අයටත් ඔක දැනෙන්නේ නැති මේ ඔතෙන්දී අර වේදනානුපස්සනා කියන එක තමයි මම හිතන්නේ ගොඩක් වෙලාවට දැන් අතන අයියා කියන විදිහට අර අපි ශාරීරික වේදනාව ලැබිලා ඒක භෞතික සිද්ධ වෙන දේවල්. නමුත් ඇත්තටම වේදනාව කියලා කියන්නේ අපේ හිතෙන් හදාගත්ත විඳීම. එතකොට මේ විඳීම සැප වෙන්නත් පුළුවන් දුක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සැපත් නැති දුකත් නැති වේදනාවක් වෙන්න පුළුවන්. නමුත් ඒකත් මේ වේදනාවක් මේක කියන එක අඳුරගන්න එක තමයි මේ වේදනානුපස්සනාවකින් කරන්න හදන්නේ. එතකොට මේ මමත්වයෙන් තොරව අඳුර ගන්න ඕනේ මේක. ගොඩක් වෙලාවට වෙලා තියෙන අපි වේදනාවයි කියලා අඳුරගත්තට මේක මේ මමත්වයෙන් තොරව අඳුර ගන්න බැහැ ටිකක්. මොකද අපි මනසින් මේක කල්පනා කරන්නේ. ඒක නිසා තමයි අර එළඹගත් සිහිය ඒ වේදනාව වෙනස් දෙයක් කියන එකෙන් අඳුන ගන්න ඉඩ දෙන්න ඕනේ. දැන් ඕකට තමයි දැන් ඔය මේ නිලන්තනම් හොඳටම ආයෝක සම්මත කරයි මේ අපි මේ කියන්නේ හදන්නේ. ඒ කියන්නේ අර එළඹක මම දැන් භාවනාවේ මම ගොඩක් පටන් ගන්න කාලේ මම කරන්නේ භාවනාවේ මුකුත්ම ඔය හිතනවද උස්ම පහල ගන්නවද ඒක මුකුත් ඕනේ තමන් පුළුවන් නම් කෙලින්ම තමන්ගේ අවධානය ගෙනියන්න නිහන නිසසල ස්වභාවයට මේ අපි වටේ තියෙන අවකාශයට ගිහිල්ලා එතන අතරමං කළා දාන්න. එතකොට මේ අනිත් සිදුවීම් ඔක්කොම සිදුවීම් විතරයි. අර එළඹගත් සිහිය කියන එක එතකොට මේ මම කියලා තැනක නෙවෙයි තියෙන්නේ. එතනදී තමයි අපි දකින්නේ මේක මෙහෙම මේ වෙනස් වෙවි යනවා නේද කියලා මේ දේවල්. අපි අල්ලන් ඉන්න හැම එකම වෙනස් වෙවි යනවා නේද කියලා. ඒකම තමයි අර වේදනාව දැන් අපේ ශාරීරික වේදනාව නෙමෙයි ශරීරයේ තියෙන භෞතික වේදනාව නෙමෙයි මම මේ වේදනාව කියලා කියන්නේ මේ අපේ විඳවන අපි සිතින් කරන විඳවීම කියන එක. දැන් අර අපා කිව්වා කියන්නේ සිත ඒ ශරීරයේ තියෙන ඔක්කොම කරන්නේ අපේ හිතෙන්නේ. දැන් ඕක තමයි අර චන්දන නාම රූප කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම වෙන්නේ මේ ඒ ටික ඔක්කොම මමයි කියලා තියෙන්නේ මේ මගේ අවධානය ඒකේ රැඳිලා තියෙන නිසා. ඒ කියන්නේ මම ඒක අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්නම් මම ඒකෙන් සිදුවෙන දේවල්ත් එක්ක ගැටෙනවා. එහෙම අල්ලගෙන ඉන්නවා කියලා දන්නේ නැහැ මම. ඒක නිසා මම ඒ කියන්නේ ඒක තමයි ලෝභ ද්වේෂ මෝහ කියලා කියන්නේ. මම ඔය කියන අර නාම රූප කියන මේ process එක අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්න නිසා මට මමයි කියලා කෙනෙක් ඉන්නවා. ඒක ඉතින් අතාරින්න නම් ඒකෙන් අයින් වෙන්න නම් අර භාවනාවේදී අර වගේ පුළුවන් අපේ අවධානය අපේ ශරීරයෙන් අයින් කරගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ අපේ තියෙන අනිකුත් සම්බන්ධතාවයන් වලින් අයින් කරනවා. සද්දේ නේනෙන් අපි අයින් කරනවා. මම කියන්නේ අර අපිට ටිකක් වෙලා ඉන්නකොට අපිට අපේ කකුලේ තියෙන වේදනාවල් අර මේවා එනවා. ඒවත් වේදනාවල් කියලා අපි ලේබල් කරගත්තොත් ඒව නැති වෙලා යනවා. ඒව නැති වෙලා යනවා. නැති වෙලා නැගෙන ඒවට අපේ අවධානය එතෙන්ට යන්නේ නැහැ. අපේ අවධානය වෙන තැනකට ගෙනිච්ච ගමන් ඒක නැති වෙලා යනවා. එහෙම එකක් තිබුණාද දන්නේ නැහැ. ඊළඟට අපේ අවධානය මේ නිහඬ නිස්සසල ස්වභාවය තවදුරටත් තියාගත්තොත් ඊළඟට අපිට තේරෙනවා මේ අපි නොදන්න යම් කිසි තලයක තමයි අපි රැඳිලා හිටියේ කියලා. ඒ තලයක් නැති වෙලා යනවා. ඒ තලයේ කියන එකත් යම් කිසි ස්වභාවයක වේදනාවක්. එහෙම නැත්නම් ඒකට සෙන්සේෂන් එකක්. එහෙම නැත්නම් ඒකට
අපිට යම්කිසි දැනීමක්. ඒ දැනීමක් නැති වෙලා යනවා. නැති වෙලා යනකොට තව එකක් මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අයින් වුණාම තව එකක් මතුවෙනවා. ඊළඟට ඒක අයින් වුණාම තව එකක් මතුවෙනවා. මේකට මම අර උදාහරණ දෙන්නේ අර ඉනිමගේ උඩ ඉඳලා පල්ලෙහාට බයිනවා. එක කොක්ලක් තියෙනවා තරප්පුවකට. ඒක දැක්කම අපි අනිත් ඊළඟට අනිත් කකුල අරන් පල්ලෙහාට ගේනවා. පල්ලෙහාට එනවා නිකම් අපි බහින එකනේ කරන්නේ. එතකොට ඊළඟ තරප්පුව වුණාම උඩ තරප්පුව අතාරිනවා. ඊළඟට ආයෙ පල්ලෙහා තරප්පුවට යනවා. ඔහොම ගිහිල්ලා එක වෙලාවකදී මම ඔක කියන්නේ කොච්චර යනවද කොච්චර කල් යනවද ඒව අපි දන්නේ නැහැ. ඒව තම තමන්ගේ හැටියට තමන්ගේ අවධානය තීව්‍ර කරගන්න හැටියට ඉක්මනට කල් ගිහිල්ලා පැයකින් විනාඩි 5කින් තප්පර 2කින් ඕන එකකින් වෙන්න පුළුවන්. ඔහොම ගිහිල්ලා අර ඉනිමගේ පල්ලෙහාට ගිහිල්ලා අපිට දැනෙනවනේ පල්ලෙහාට කකුල් දීපු ගමන් දැන් පොළොට අඩිය තිබ්බා කියලා. අන්න ඒ වගේ Tamanට දැනෙනවා මෙතනින් එහාට පඩි පෙලක් නැහැ කියලා. මෙතනින් එහාට තරප්පු නැහැ කියලා. ඒක තමයි අර දුක නැති තැන. එතකොට ඉනිමග තමයි දුක. ඉනිමග ඊළඟට වහලා ඔය ඔක්කොම තමයි දුක. ඒව ටික ඔක්කොම නැති වෙච්ච තැනට ආවා. දැන් ඕක මම ඔය කිව්වේ ටිකක් කොමන් ග්‍රවුන්ඩ් වලින් ඔය ඒක අඳුන ගන්න විදිහට මේ උදාහරණයක්. දැන් ওই උදාහරණේ මම අනිත් අයිට ඉස්සෙල්ලා කියනකොට කිව්වේ අර අහසේ ඉඳලා පොළොවට මේ කියන්නේ පැරෂූට් එකක් දාගෙන වැටෙන එක්කෙනා පැරෂූට් එක නැතිව වැටෙන්න ගිහිල්ලා වැටලා යනකොට පොළොව කියලා එකක් නැහැ. එතකොට දැනෙන නිදහස තියෙනවනේ. ඒ නිදහස දැනෙනවා. ඒක තමයි නියම නිදහස. ඒක තමයි නියම නිර්වාණය. ඒක තමයි නියම ශුන්‍යතාවය. දැන් ওই වචන ඔක්කොම එකයි ඔය කිව්වට. දැන් අර පැත්තේ කරන නාම රූප කිව්වත් එකයි මමත්වය කියලා කිව්වත් එකයි ශරීරයේ කියන්නේ මේ මොනවාද දුක කියලා කිව්වත් එකයි ඔක්කොම එකයි. ඒ වගේම මේ පැත්තෙන් නිවන කිව්වත් එකයි නිදහස කිව්වත් එකයි දුක නැති තැන කිව්වත් එකයි ශුන්‍යතාවය කියලා කිව්වත් එකයි ඒ ඔක්කොම එකයි. ඒ නිසා ඒ දෙක වෙන් කරගන්න තමයි අපිට අවශ්‍යතාවය. මම හිතන්නේ දැන් ඒ අර වේදනානුපස්සනාව කියන එක තමයි දැන් අපි කතා කරපු විදිහට ඕගොල්ලෝ අර කතා කරපු මේ කොහොමද මේක කෙරෙන්නේ කියන කතා කරපු එකට හොඳ උදව්ව දැන් මෙතන. මම හිතන්නේ ඒ ටික කියවුණා. එහෙම නේද හිතෙන්නේ මේ අයියරට මොකද හිතෙන්නේ? මේ නිලන්තට විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවද? දැන් ඔයාලට තේරෙනවනේ ඔය මේ ඔක්කොම මේ විස්තර ගොඩාක් කිව්වට මොතන තමයි වැඩේ තියෙන්නේ. ඔක මම දන්නවා ඔයාලට සෑහෙන දුරට එනවා දැන් ඔතනින් අර කියන්නේ ඕවා එච්චර ඒ කියන්නේ වචන වෙන එච්චර කල්පනා කරන දෙයක් නැහැ. තමන්ට දැනෙනවා මේක. නැති වෙගෙන යනවා. ඒ නිසා ඒක අර මම මේ චන්ද්‍රට කියන්නේ තුනේ අර මතකනේ චන්ද්‍රට කිව්වා අර මෝඩෙක් වගේ භාවනා කරන්න කිව්වා කියලා. ඒකෙදි අදහස් කරේ හිතන්න එපා කියන එකයි. නැතුව හිතන්න මනසට ඉඩ දෙන්න එපා කියන එකයි. මම හිතන්නේ හොඳයි අපිට මේ හොඳ දැන් මේක ඇත්තටම දැන් අර මම දන්නවා ඔය මේ නිලන්තරන් හැමදෙස්සෙම කියන්නේ මේ අපි මේක භාවනාව කරා නම් හොඳයි කියලා ඔක. ඇත්තටම මේක තමයි ඉතින් කරන්නේ දැන්. අපි කතා කරන හින්දා දැන් මේක කතා කරන එක අහගන්න ඕනේ. එන කතා කරන එක අපි අඳුන ගන්න ඕනේ භාවනාවක ඉන්නවා වගේ. සමහර වෙලාවට අර මම දිගටම කියන හින්දා ඒක ටිකක් අමාරුයි මම try කරන්නම් නවත්ත කියන්නේ ඊට පස්සේ. එතකොට ඒ ටික ඇබ්සෝබ් වෙන්න ඉඩ අරින්න ඕනේ. ඒක තමයි කරන්නේ. හොඳයි. අද නම් වෙලාව ගියා මේ දන්නේම නෑ නේ. ඔක තමයි අකාලික කියන්නේ. ධර්මතාවයේ අකාලිකෝ කියලා කියන්නේ ඒක අපේ අවධානය දැන් එළඹගත් සිහිය දැන් මේ කතා කරපු සබ්ජෙක්ට් එකේ යොමු වෙලා තියෙනකොට වෙලාව යනවද වාඩි වෙලා හිටිය තැන කකුල රිදෙනවද මොකුත් දැනුන්නේ නැහනේ. ඒකයි හේතුව. ඒ මොකද අපේ අවධානය තමයි මෙතන තියෙන්නේ. මේ අවධානය අපේ එළඹගත් සිහිය
තමයි මේ මතු කරන්න කියලා සති සතිපට්ඨානේ බුදුහාමුදුරු කිව්වේ. සතිය ගන්න උඩට. ප ဋ ාණ කරගන්න කියලා. එතකොට අර මමත්වයෙන් අයින් වෙනවා.